මම රෙකෝඩින් ඔන් කරා රයිට් එහෙනම් අපි බලමු දැන් අපිට මෙතනට අවශ්‍ය කරන්නේ මොකද්ද දැන් මම මේ ග්‍රේ ඒ කියන්නේ මෙතන තියෙනවා අපිට ක්‍රයිටීරියා එකක් දීලා මොකද්ද ක්‍රයිටීරියා එක ලකුණු 300 හෝ ඒ කියන්නේ ටෝටල් වල ලකුණු අපි දැනගන්න ඕනේ දැන් මේක දෙන්නේ මොකටද ටෝටල් වල ලකුණු වලට ටෝටල් වල ලකුණු 300 හෝ 300ට වැඩි නම් එයාට බෝනස් එකක් දෙන්න කියන බෝනස් මාක් එකක් දෙන්න කියන 100ට 10ක් මොකටද දෙන්නේ කියලා කියන්නේ ටෝටල් වල ලකුණු වලට ටෝටල් වල ලකුණු වලට හරිනේ ඊළඟට අපිට කියනවා ටෝටල් ලකුණු 250 හෝ 250ට වැඩි වුණොත් 105ක ඩිස්කවුන්ට් එකක් දෙන්න කියලා ඊළඟට ආයිමත් කියනවා ටෝටල් ලකුණු 200 හෝ 200ට වැඩි වුණොත් එයාට 103ක ඩිස්කවුන්ට් එකක් දෙන්න කියලා ඒ වගේම 200ට අඩුයි නම් බිඳුවක් දෙන්න කියලා කියනවා ඒතකොට මේ සමීකරණය ගිය ගොඩක් අය ලිව්වා එතකොට අපි දෙමු සමානයි if කියලා දීලා වරහණක් දාලා අපි කියනවා කාගේ ලකුණුද මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි මොකක් වුණොත්ද කීයටද 300ට වැඩි වුණොත් 300 හෝ 300ට වැඩි වුණොත් කමා එකක් දාලා කියනවා F2 වලට ඒ කියන්නේ ටෝටල් එකට තමයි දෙන්නේ කියලා කියන්නේ F2 ගුණ කිරීම F2 ගුණ කිරීම කීයෙන්ද 100ට 10න් අන්න පළවෙනි කතාව ඉවරයි. දැන් දෙවෙනි කතාව පටන් ගන්න ඕනේ. දෙවෙනි කතාව මොකක්ද ලියන්නේ? මොකක්ද කියන්නේ මේ? meeting ID එක meeting ID එක තමයි ඔය වල තියෙන්නේ. හරි මං හිතන්නේ එයාට වෙන මොකක් හරි ගැටලුවක් ඇත්තේ බලමු right අපි ඊළඟට කතා කරේ මොකද්ද අපිට ලකුණු 250 හෝ 250ට වැඩි වුණොත් 105ක් දෙන්න කියලා කියනවා. ඒතර අපි දෙනවා සමානයි if වරහණක් දාලා අපි කියනවා කාගේ ලකුණුද F2 වල ලකුණු මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි කීයට වැඩි වුණොත්ද 250ට sorry 250ට වැඩි වුණොත් මොකද කරන්න ඕනි F2 වැඩි කරන්න 105න් වැඩි කිරීම 105යි. ඒ වගේම කමා එකක් දාලා කියනවා අපි if වරහණක් දාලා අපි කියනවා මෙයාගේ ලකුණු මොනවා වුණොත්ද විශාලයි හෝ සමානයි 200යි නම් කමා එකක් දාලා කියනවා F2 වැඩි කරන්න කාගෙන්ද 103න් 103න් වැඩි කරන්න කියලා කියනවා. ඒ වගේම අපිට කියන්න ඕනේ තව කතාවක් තියෙනවා. එහෙමනම් F2 වැඩි කරන්න 100ට බිඳුවෙන්. right කතා ඉවරයි. වරහන් ගාන වහගෙන ගියා එන්ටර් කරා. මෙන්න මේ විදිහට උත්තරේ එන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ මෙහෙම කෝපි කරොත් ඔයාලට මේකේ සමීකරණය ඒ කියන්නේ මේ ටිකට අපිට අඩුයි. ඒක නිසා බිඳුවක් ඇවිල්ලා තියෙනවා. ඒකට ඉතිරි ඒවාට බෝනස් මාක් එකක් මේ විදිහට එනවා. හරි මේ සමීකරණ වලට පැහැදිලි වුණාද ඊයේ දැන් සාකච්ඡා කරද්දී අපිට පැහැදිලි වෙන්නේ නැතිව ඇති මේක ගැටලු තියනවද මොනවා හරි මේක තේරෙනවද ඔයාලට මම එතනින් එහාට යන්නද තේරෙනවා සර්
ඒක පුළුවන් නේ. හරි. right. අපි එහෙමනම් එතනින් එහාට සාකච්ඡා කරමු. තව සමීකරණ කිහිපයක් මම ඔය if එකත් එක්ක කොහොමද යන්නේ කියන එක ඔයාලා ටිකක් හොඳ අවබෝධයක් එන්න ඕන නිසා මම if එකත් එක්ක තව සමීකරණයක් ඔයාලට දෙන්නම්. සමීකරණ කිහිපයක් දෙනවා. මේකේ ඉඳන් ඔයාලට ගත්තොත් එහෙම මම දැන් අලුත් ලෙසන් එකකට යන්නම් මෙතනින්. මම දැන් මේක මම මේ lessons වලට දාන්නම්. දැන් මේකට මම type කරන්න වෙලා යන නිසා තමයි මම මේ විදිහට lesson එකක් ගත්තේ. දැන් මෙන්න මෙතන criteria එකක් කියනවා. බලන්න මේ උඩ තියෙන criteria එක. මෙතන කියනවා basic salary එකේ අගය. මේ basic salary එකේ අගය 25000ට අඩුයි නම් බිඳුවයි. tax එක බිඳුවයි. හරිද? basic salary එක 25000ට අඩුයි නම් tax එක බිඳුවයි. ඒ වගේම basic salary එක 25000 හෝ 25000ට 25000ත් 40000ත් අතර නම් basic salary එක 25000ත් 40000ත් අතර නම් සර් අපේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. සර් පොඩයි හෙලෝ සර්. හරි ස්ක්‍රීන් එක පේන්න නම් ඕනේ. මිස්ටර් ගෑන් මේ ස්ක්‍රීන් එක එනවද ඔයාට? ඔව් සර් මේ මිෂන් එකත් මේ ස්ක්‍රීන් එක හොඳට පේනවා අවුලක් නැහැ. හරි සර් දැන් හරි. එනවනේ. දැන් හරි. දැන් මේක අපි වෙනම ඒ කියන්නේ ටිකක් වෙනස් සමීකරණයකට තමයි යන්න හදන්නේ බලන්න ටිකක්. දැන් අපි පොඩ්ඩක් ප්‍රායෝගික තැනකට ගිහිල්ලා අපි මේක කතා කරමු. දැන් අපි වැඩ ඒ කියන්නේ වැඩට දැන් අපි මොකක් හරි කාර්යාලයක වැඩකට මේක යොදාගන්නේ කොහොමද කියන තමයි මේ වගේ ලෙසන් එකකින් මම කතා කරන්නේ. එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම අපිට කියනවා දැන් මේක ටිකක් කන පිට ගහලා තියෙන්නේ. මේ බලන්න බේසික් සැලරි එක 25 දැන් අඩු එකේ ඉඳන් ගිහිලා තියෙන්නේ. බේසික් සැලරි එක 25000 හෝ 25 ඒ කියන්නේ 25000ට අඩුයි නම් බිඳුවයි ටැක්ස් එක. ඒ වගේම 25000ත් 40000ත් අතර නම් 100ට 1යි බේසික් සැලරි එකට. 100ට 1යි බේසික් සැලරි එකට. ඒ වගේම ආයෙමත් කියනවා බේසික් සැලරි එක මෙතන නම් වරද්දලා තියෙනවා. ඒ කියන්නේ බේසික් සැලරි එක 40000 හෝ 40000ට වැඩි නම් 100ට 2ක් කියලා දෙන්න කියලා කියනවා. ඒකට රුපියල් 150කුත් එකතු කරන්න කියලා කියනවා. හරිද? එතකොට දැන් කොහොමද මේවා එකක් දෙන්නේ? දැන් මේ වගේ සමීකරණයක් අපි ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි මම අහන්නේ. එතකොට දැන් මේක හිතන්න පුළුවන් අඩු එකේ ඉඳන් වැඩි එකට හිතන්නත් පුළුවන් වැඩි එකේ ඉඳන් අඩු එකට හිතන්නත් පුළුවන් මේ දෙකම හිතන්න පුළුවන්. ඒතර ඔයාලා ලේසි ඕන නම් වැඩි එකට හිතන එක මේ ක්‍රම දෙකට මේ සමීකරණය ගොඩනගන්න පුළුවන්. හරි. බලන්න පුළුවන්ද කියලා මේ වගේ සමීකරණයක් ලියන්න ඔයාලට. ඔව් අහන්න. අනේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ සර්. අද නම් ස්ක්‍රීන් එක පේන්නේ නැති මගේ ප්‍රශ්නයක් ඉඳ නෙවෙයි. මොකද දැන් අද මට 100% ෂුවර් කනෙක්ෂන් එකේ ලොස්ට් එකක් නැහැ. මම අද ෆයිබර් ලයින් එකකින් ඉන්නේ. ඒක නිසා මගේ ප්‍රශ්නයක් වෙන්න බෑ අද. බලන්න ඉතිරි අයටත් මේ ප්‍රශ්නෙම තියෙනවද කියලා? අපිට පේනවා සර්. දැන් හරි ගියා සර්. ඔව් මිස්ගේ බලන්න සිග්නල් ඩ්‍රොප් එකක් ඇති. මිස් කොහෙන්ද දන්නේ ලොග් වෙන්නේ නේ? ටවුන් එකද නැත්නම් ගොඩක් ඒ කියන්නේ සිග්නල් අඩුවීකමක් තියෙනවද? මේ වැල්ලවයි ටවුන් එකේ සර්. මේ වැල්ලවයි ටවුන් එක කිට්ටුව සර්. ලොයි ටවුන් එකේ නම් තියෙනවනේ.
හරි බලන්න. දැන් හරි. හරිනේ. හරි සර් හරි. හරි අපි මේ සමීකරණ ලියමුද බලන්න. දැන් ඔයාලා කම්පියුටරෙන් ලොග් වෙලා ඉන්න කට්ටිය කම්පියුටර් එකේම ලියලා ෂෙයා කරන්න පුළුවන්. මම ෂෙයා කරන්න ඇක්සස් එක දෙන්නම්. ඒ වගේම නැත්තම් අපිට ඊයේ වගේ chat එකක් දාමුද බලන්න ලියලා. ටක් ගාලා ලියුවොත් ඉස්සල්ලාම ලියන කට්ටියක අපිට බලන්න පුළුවන්. දැන් ඔන්න හිතලා ලියන්න ඕනි. දැන් මට මේක ලේසි කරන්න පුළුවන් ඔයාලට. අපි හිතනවා බේසික් සැලරි එක 40000 හෝ 40000ට වැඩි කෙනෙක්. right. විජේසේකර ඉල්ලනවා කන්ට්‍රෝල් එක මම ඔන්න දුන්නා. හරි ටයිප් කරන්න බලන්න. මගේ ස්ක්‍රීන් එකේ යාට ටයිප් කරන්න පුළුවන් දැන් ක්ලික් කරලා. හරි ටයිප් කරන්න. මට පේනවා. සමාන if වරාණක් basic salary එකේ basic salary එකේ right අඩුයි නන්ද වැඩි නේද greater than the less than the දැන් සිම්බල් එක හරියටම දාන්න ඕනේ. ආගේ අතන හරි. ඒක ආයි දෙන්නේ නෑ. සෙල් එක වෙනස් වුණා. right විශාලයි හෝ සමානයි. greater than or equal. නැත්නම් දෙපැත්තකට ගන්න බෑ. නෑ මෙන්න මේ විදිහට එන්න බලා ගන්න. මෙහෙම එන්නේ. හරි ඔන්න මම උදව්වක් කරා. අටි උදව් කරන්න පුළුවන්. මයික් ඔන් කරලා කියන්න පුළුවන් මෑට. දැන් එයා කරගෙන යනවා. ලියපු අය කියන්න. සියයට 2යි නේද? දැන් මේ තියෙන්නේ 40000 හෝ 40000ට වැඩි කෙනෙක් නම් එයාට 100ට 2ක් දීලා එකට එකතු කරන්න 150ක් කියලා කියනවා. වැඩි කිරීම නෑ. ඊළඟට තව කතාවක් කියනවා එකතු කරන්න 150ක්. දැන් අපිට මෙහෙම්ම දෙන්න පුළුවන් 150 එකතු කරන්න පුළුවන්. දීලා බලමුකෝ දැන් ඔයාලට ඉගෙන ගන්නත් එක හොඳයිනේ. හරි. ඔන්න 150 එකතු කරා. හරි. ඊළඟට කමා සමානයි හරි තර්කමයි. ඔයාගේ මෙන්න මෙතන දැන් එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හදන්නකෝ ඒක. මම හදන්න ඊට පස්සේ. නෑ. සමායක නෙවෙයි. විශාලයි හෝ සමානයි. shift එකත් එක්ක ගන්න.
විසිපන්දාහයි නම් C7 ගුණ කිරීම 100ට 1යි. තමා එකක් C7 ගුණ කිරීම 0යි. ප්‍රතිශත ලකුණු දෙන්න ඕනි. ප්‍රතිශත ලකුණු දෙන්න ඕනි අතන. දැන් හරිද උත්තරේ? මම දුන්නා. මෙන්න මෙතන ඔයාගේ ටයිප් කරද්දී පොඩි වැරද්දක් වුණා. ඒක මම හදන්නම්. හරි. දැන් හරිද මේක? ඉතින් අයගේ අදහස් කියන්න අපි එන්ටර් කරලා බලමුද උත්තරේ හරිද කියලා. වැරදි එනවා දැන්. right. මොකද්ද වැරද්ද? මොකද වැරද්ද තියෙන්නේ? මෙතන ඔයාලා කියනවා 150ක් එකතු කරන්න කියලා. හැබැයි කියන්නේ කාටද එකතු කරන්න ඕනි කියලා. එහෙනම් අපි කමා එකක් දාලා විලා කියන්න ඕනේ. කමා එකක් දැම්මා කාටද එකතු කරන්නේ මෙයාට එකතු කරන්න. sorry. කරන්න ඕනේ ප්‍රතිශතයට. බලන්න උත්තරේ හරිද කියලා. බලන්න මේක ටයිප් කරලා බලන්න උත්තරේ එනවද කියන එක. හරි අපි තර්ක කරපු විදිය හොයමු. කොහොමද මේක තර්ක කරේ කියන එක ඉස්සලාම හඳුනා ගන්න ඕනේ. අපි කියනවා සමානයි C7 ලගේ. ඒ කියන්නේ මෙයාගේ අගය. මොනවා වුණොත්ද 40000 හෝ 40000ට වැඩි වුණොත් C7 වැඩි කරන්න කියලා. ඒ කියන්නේ මෙයා වැඩි කරන්න කියලා කියනවා 100ට 2කින්. ඒ කියන්නේ යාට 100ට 2ක් උත්තරේ ගන්න කියලා කියනවා. ඒ වගේම ආයමත් වරහනක් දාලා අපි කියනවා දැන් මෙතනින් අපි මේකට එකදන්නේ මෙතන C7 වලට එකතු කරන්න කියලා කිව්වොත් C7 වල උත්තරේ අගයට තමයි එකතු කරලා එන්නේ. නමුත් මට අවශ්‍ය කරන්නේ මෙයාගෙන් හොයලා එන උත්තරේට. ඒ කියන්නේ ප්‍රතිශත අගයට 150ක් එකතු කරන්න. එහෙමනේ මෙතන කියන්නේ. අදාළ ප්‍රතිශත අගයට තමයි 150ක් එකතු කරන්නේ. ඒක නිසා මම මෙතනින් වරහනක් දාලා වෙලා එකතු කරන්න කියලා කියනවා 150ක්. ඒ වගේම ආයමත් කියනවා if C7 ලාගේ 25000 හෝ 25000ට වැඩි නම් එයාට දෙන්න කියලා කියනවා 100ට 1ක්. එහෙම නැත්නම් බිඳුවක් දෙන්න කියලා කියනවා. ඒක තමයි මේ තර්ක කරලා අපි ගත්ත සමීකරණය. පැහැදිලිද ඔයාලට? ලියා ගන්න පුළුවන්ද? තේරුණාද මේක? ඔයාලා කම්පියුටර් කරන්න පුළුවන්ද කියලා බලන්න. සමීකරණේ පේනවා අඩුයි සර් ටිකක් ලොකුට. right හරි හරි. පුළුවන්. දැන් හරිද? දැන් පේනවද? දැන් පැහැදිලිද? ඇතිද දැන් මදිද? පැහැදිලි සර්. පැහැදිලි සර්. හරි ඒ සමීකරණය තේරුණාද ඔයාලට? මේක ලියන්න පුළුවන්ද? තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා මම පැහැදිලි කරන්නම් ආයෙ. සර් ආයිත් කියලා දෙන්න සර්. තේරුම් නැහැ. හරි. සර් ආයිත් සර් කියලා දුන්නා හොඳයි. හරි. එහෙනම් මම ඕන කියාගෙන යනවා ඈ. මම මෙතන හොයන්නම් කොයි. දැන් මෙතන තමයි ටැක්ස් එක හොයන්න තියෙන්නේ. හරි. ටැක්ස් එක හොයන්න කියලා කියනවා. කවුද මගේ දැන් ස්ක්‍රීන් එකේ ඇක්සස් අරන් තියෙන එක කියලා මම ගන්නද ඇක්සස්?
කමන්නේ. ඉන්නකෝ කොහොම. මට ලේසි දුර වැඩ කරගන්න. හරි. මගේ මවුස් එක හොල්ලන්න එපා. ඔයා ඉන්න ලයින් එකේ කමන්නේ. රයිට්. දැන් මෙතන ඉඳන් කියන්න ඕනේ සමානයි. මොකද if වරහණක් දාලා කියනවා කාගේ ලකුණුද? මෙයාගේ ලකුණු. ඒ කියන්නේ බේසික් සැලරි එකේ ලකුණු. මොනවා වුණොත්ද? විශාලයි හෝ සමානයි 40000 වුණොත්. ඒ කියන්නේ බේසික් සැලරි එකේ ලකුණු 40000 හෝ 40000ට වැඩි වුණොත්. මොකද කරන්න කියන්න ඕනි? එයාගේ ලකුණු වලට දෙන්නලු 100ට 2ක ඩිස්කවුන්ට් එකක්. සෝරි. මේ ඒ කියන්නේ මේ බෝනස් එකක් දෙන්නලු 100ට 2ක්. නමුත් තව එකක් කියනවා ඒ වගේම එයා ඒ කැටගරි එකේ ඉන්නව නම් ඒ කියන්නේ 40000 හෝ 40000ට වැඩි කියන කැටගරි එකේ ඉන්නව නම් අර බෝනස් එක හොයලා එන අගයට තව දෙන්නලු රුපියල් 150ක්. 40000 හෝ 40000ට වැඩි කැටගරි එකේ ඉන්නව නම් ඒකෙන් බෝනස් එක හොයලා එන අගයට තව දෙන්න කියලා කියනවා. මොකද්ද? රුපියල් 150ක් හැම කෙනාටම එකතු කරන්නලු. එහෙනම් ධන 150යි. කමා එකක් දැම්මා. ඊළඟට අපි කියනවා මොකද්ද? if විශාලයි sorry වරහණක් දාලා විශාලයි හෝ සමානයි if වරහණක් දාලා අපි කියනවා මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි මොනවා වුණොත්ද මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි අපිට කිව්වේ කීයක්ද 25000 25000 හෝ 25000ට වැඩි නම් කමා එකක් දාලා කියනවා මොනවද කරන්න කියන්න ඕනේ මෙයාගේ ලකුණු වලට වැඩි කිරීම 100ට එකක් දෙන්න. ඔන්න ප්‍රෙස් අතේ දුන්නා. එතකොට මේ කතා දෙකම ඉවරයිනේ. දැන් 40000 හෝ 40000ට වැඩි කට්ටියත් හරි 25000 හෝ 25000ට වැඩි කට්ටියත් හරි. දැන් ඉතිරි වෙන්නේ කවුද? අපිට ඉතිරි වෙන්නේ මෙන්න මේ 25000ට අඩු කට්ටිය. එහෙනම් ඒ කට්ටියට කීයද දෙන්න කියන්නේ? බිඳුවක්. එහෙමනම් ආයි කතා කරන්න දෙයක් නැහැ. එක තර්කයයි තියෙන්නේ. එක තර්කයයි නම් C7 ගුණ කිරීම කීයද බිඳුවෙන් ප්‍රෙස් හතාගේ දෙන්න. ඊට පස්සේ වරහන වහන්න. අනේ වැඩි. මෙන්න සමීකරණය. එන්ටර් කරා. ආවද උත්තරේ? right. බලන්න ඔයාලට මේ විදිහට දෙන්න පුළුවන්ද කියලා. සමීකරණ තේරුණාද කියලා. තේරුණාද නැද්ද? මම ඉස්සරහට යන්න දෙනවා. දැන් මේ හැම එකක්ම එකින් එක අහන්නේ ඔයාලගෙන් ඔයාලට තේරුණ නැත්නම් මම ආයෙත් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. ඔයාලට තේරුණා නම් තේරුණා කියලා කියන්න. තේරුණා සර්. හරි. එක්කෙනෙක් හිටියා තේරිච්ච අය. ඉතින් කට්ටිය මොකද තත්ත්වය? හරි. එහෙනම් තේරුණා සර්. ඔව්. තේරුණා. ආ? හරි. මම ඉතින් එහාට යන්නම් එහෙනම් තව එකක් දෙන්නම් මේ වගේම ටිකක් වෙනස් එකක් අපි කරමු. මෙන්න මේ විදිහට ගත්තට පස්සේ උත්තරේ අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට තව ටිකක් වෙනස් එකක් බලමු අපි. දැන් මේකත් අපිට කරන්න පුළුවන් නේ. හරි. ටිකක් වෙනස් එකක් තමයි දැන් ඔයාලත් එක්ක මම කතා කරන්න හදන්නේ. බලමු මේක. හරි. දැන් ඔයාලට තියෙනවා දැන් මේ ඔයාලගේ ගෙදර වතුර බිල් එක කැල්කියුලේට් කරන විදිය කියලා හිතන්නකෝ.
දැන් වෝටර් ප්‍රොජෙක්ට් එකකට හදපු බිල් කැල්කියුලේෂන් එකක් තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපි අරගෙන තියෙනවා අපිට නම් 10ක් විතර තියෙනවා. දැන් මෙතනින් ඉඳන් ක්‍රයිටීරියා එකක් වෝටර් බෝඩ් එකෙන් දීලා තියෙනවා. මොකද්ද ක්‍රයිටීරියා එක? යුනිට් ප්‍රයිස් එක දීලා තියෙනවා මෙතනින් යුනිට් එක යුනිට් ප්‍රමාණය දීලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් දීලා තියෙනවා ප්‍රයිස් එක. මේ විදිහට දීලා තියෙනවා. හරිනේ. යුනිට් charges එක දැන් ඒකට අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. හරි. මෙතනින් ගත්තොත් 0යි 100යි අතර හැම යුනිට් එකකම රුපියල් 5යි. මෙතන මොකද්ද කියන්නේ? 0යි 100යි අතර ඒකක භාවිතා කරලා තියෙනවා නම් ගෙදර ජල පරිභෝජනය රුපියල් 5යි එක යුනිට් එකක් වෙන්නේ. ඊළඟට යා කියනවා 100ට වැඩි වෙන සෑම යුනිට් එකක්ම 7.50යි. ඒ කියන්නේ 100 එක්සීඩ් කරන හැම යුනිට් එකක්ම 7.50යි. හරිද? දැන් මේක මේ පේපර් එක වලට නෑ මම ඒක නිසා මම මෙහෙම කියාගෙන යන්නම්. ඊට පස්සේ සර්විස් charge එක රුපියල් 30ක් ගන්න කියලා කියනවා. කතාව පැහැදිලි වුණාද? right. දැන් මෙහෙම කියන්නම් මම. දැන් උදාහරණයක් විදිහට ඔන්න යුනිට් යූසේජ් එක හදාගන්නේ කොහොමද? ඒ කියන්නේ අපේ ගෙදර වතුර බිල් එක හැදෙන්නේ ගිය මාසේ රීඩින් එකෙන් දැන් තියෙන රීඩින් එක අඩු කරාම අපිට යුනිට් යූසේජ් එක එනවා. හරිනේ. එහෙනම් අපි බලමු මෙහෙම ගන්න. මෙන්න දැන් ෆස්ට් රීඩින් එක තියෙනවා කරන්ට් රීඩින් එක තියෙනවා. right. එහෙනම් මෙතනට ගිහිල්ලා අපි කියනවා සමානයි මෙයාගේ අගය අඩු කරනවා මෙයාගේ අගයෙන්. එතකොට අපිට රීඩින් එක එනවා. හරිනේ. මොකද මම කරේ කරන්ට් රීඩින් එකෙන් අඩු කරා ෆස්ට් රීඩින් එක. එහෙමනේ එන්නේ. ඒ කියන්නේ අද තියෙන ඒකක ගාණෙන් අද දැන් බිල ලියන්න ආව නම් අද තියෙන ඒකක ගාණෙන් ගිය මාසේ රීඩින් එක අඩු කරපුවම මේ මාසේ රීඩින් එක එනවා. right. මම මෙතනට ගිහිල්ලා ඉල්ල ඔන්න රීඩින් එක හදාගත්තා. දැන් මට හදන්න කියලා කියන ග්‍රොස් charge එක. ග්‍රොස් charge එක හදන්න කියන්නේ කොහොමද? 0යි 100යි අතර තියෙනවා නම් හැම යුනිට් එකකම රුපියල් 5 ගන්න කැල්කියුලේට් කරන්න කියනවා. 100 හෝ 100ට වැඩි වෙන හැම යුනිට් එකකම 7.50 ගානේ හදන්න කියලා කියනවා. ඒකට සර්විස් charge එක රුපියල් 30ක් එකතු කරන්න කියලා කියනවා. හරිනේ. right. අපි ලියමුද බලන්න මේකට සමීකරණයක්. කාටද ලියන්න පුළුවන්? ඒ කියන්නේ යුනිට් යූසේජ් එකට තමයි ලියන්න ඕනේ මේ කියන ක්‍රයිටීරියා එක. access තියෙන එකනට ලියන්න පුළුවන් ලියන්න නැත්නම් තව කෙනෙක් කැමති නම් access ගන්න. right ලියන්න බලන්න. කොහමද ලියන්නේ අපි? සමාන if මගේ ගන්න if එක දාලා දෙන්නම්කෝ. if එකක් දාලා වරහණකුත් දාලා දෙන්න. සමාන if එක කොහොමද එනවා? වරහණක් ඉතින් කට්ටියත් මේක දිහා බලාගෙන ඉන්න ගමන් ලියන්න. ඔයාලට access ඉල්ලන්න පුළුවන්. සමානයි if f9 right මොනවා වුණොත්ද? ඉතින් කට්ටිය උදව් කරන්න මයික් ඔන් කරලා. දැන් ඔයාලගේ එක්කෙනෙක් ලියාගෙන යන සපෝට් එකක් දෙන්න. කවුරුත් නැහැ නින්දද කොහෙද? හරි හරි පොඩ්ඩක් හරි. F9 ලාගේ 100ට වැඩි නම් ඔයාලා මොකද කියන්න හදන්නේ? වැඩි කරනවා 100ට වැඩි නම් 7.50යි. තමා එකක් if
F9 ලාගය උඩයි නම් 100 උඩයි හෝ සමානයි නම් 100 සර්විස් charge එක 30යි. ඉතින් මොකද කියන්නේ? දැන් සද්ද නැතුව ඉන්න එපා. මයික් එක ඔන් කරන්න. කවුරුත් නැහැනේ. කිස්සපොට් එක. සර් ටිකක් ලොකුවට ලියන්නකො පේන්නේ සර්. මම නෙමෙයි මේ ලියන්නේ. පොඩ්ඩක් ඉන්න මෙයා මේක සමීකරණ ටයිප් කරලා ඉවර කරනවා. සර් ඔකේ දෙවනි තැන F9 කුඩයි හෝ සමානයි කියලා ලියන්න ඕනිද එතන? මන් දන්නේ. ඔයාලා තමයි දන්නේ. දැන් අපි කියනවා මෙතන දැන් මම කියපු දේ ඉස්සලාම තේරුම් ගන්න නැහැ තාම. හරිද? දැන් නැවත සැරයක් මම කියන්නම්. බිඳුවයි 100යි අතර තියෙන සෑම යුනිට් එකක්ම රුපියල් 5යි. 100ට වැඩි වෙන සෑම යුනිට් එකක්ම 750යි. දැන් මේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පළවෙනි යුනිට් 100 රුපියල් 500යි. මම කෙටියෙන් ගත්තොත් පළවෙනි යුනිට් 100 රුපියල් 500යි. ඒතර 500ට වැඩි වෙන සෑම යුනිට් එකක්ම. ඒ කියන්නේ 101 102 103 104. එතකොට දැන් 105 කියලා කියන්නකෝ. එතකොට එතන තියෙන 5 තමයි 750න් වැඩි වෙන්න ඕනේ. දැන් ඔයාලා මේ හොයන විදියට යුනිට් 105ම 750න් වැඩි කරනවා. පැහැදිලිද? යුනිට් 105ම 750න් වැඩි වුණොත් වැරදි. මට ඕනි එක්සීඩ් කරන යුනිට් ප්‍රමාණය තියෙන්නේ 5යි නම් 5 විතරයි 750න් වැඩි වෙන්න ඕනි. පළවෙනි යුනිට් 100 5න් වැඩි වෙන එක හරි. හරිනේ. ඊළඟට 750න් වැඩි වෙන්න ඕනි. දැන් තේරුම් ගත්තද බලන්න. කාටද ලියන්න පුළුවන්? උදව් කරන්න. මයික් ඔන් කරන්න. දැන් මේක ඔයාලත් එක්ක මෙහෙම කරන්නේ. ඒ කියන්නේ මේක පොඩක් හිතන්න ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා. නැත්නම් if එක මට කියාගෙන ලියාගෙන යන්න පුළුවන්. දැන් මෙයාට උදව් කරොත් මෙයා ගොඩ දාගන්න පුළුවන්. මම පොඩි සපෝට් එකක් දෙන්නද? වැඩේ අතාරින්නෙත් නැහැ. try කරනවා තමයි. දැන් මෙයා කියනවා 100 හෝ 100ට වැඩි නම් 750න් වැඩි කරන්න. හරි. ඊළඟට ආයි කියනවා 100ට අඩුයි නම්. ඒ කියන්නේ මෙයා 100ට අඩු පැත්තට තමයි 100 අරන් තියෙන්නේ. 100 හෝ 100ට අඩුයි නම් එයා වැඩි කරන්න කියනවා රුපියල් 5න්. කවුද වැඩි කරන්න කියලා කියන්නේ? නිකම්ම 5න් වැඩි කරන්න කියලා තියෙනවා. කවුද වැඩි කරන්නේ? කවුද වැඩි කරන්නේ? F9. ඒක දෙන්නේ එහෙනම්. එහෙනම් මෙතනට ගිහිල්ලා ඇවිල්ලා මේ මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතන ක්ලික් කරලා F9 කියලා දෙන්න. හරි. හරිනේ දැන් ඉවරද සමීකරණේ? නෑ. තමලා දෙන්න. ඊළඟ එකෙත් තමයි. ඉස්සරහයි. හරි අපි එන්න කරලා බලමුද?
දැන් කාලෙච්චර නිසා මම ඔයාලට උදව්වක් දෙන්නම්. හරි. දැන් මෙන්න මෙයාගේ උත්තරයක් ඇවිල්ලා. බලමු දැන් මේ වෙන්නේ හරිද කියලා. උත්තරය ඇවිල්ලානේ. හරි. දැන් මෙයාගේ අගය අපි දාගමු. දැන් ඔයාලට මම මත ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් ගානකට මම එන්නම්. හරි. මෙයාගේ අපි කියමු 78යි යූසේජ් එක 78යි 200යි. මෙයාගේ මං කියනවා 78යි 300යි. දැන් උත්තරේ කීයක් වෙන්න ඕනේද? පළවෙනි 100ට යුනිට් ප්‍රමාණය 100යි. එතකොට පහ වැඩි කරාම 100ෙන් කොහොමත් 500යි. යූසේ ඒ කියන්නේ සර්විස් charge එක 30යි 530යි. right. දැන් මම දානවා මෙතනට ගිහින් 305යි කියලා. 305ක් වුණොත් උත්තරේ කීයක් එන්න ඕනේද? දැන් උත්තරේ හරිද? දැන් යුනිට් තියෙන 105යි. අපි මෙහෙම කරමු තව ටිකක් ඔයාලා මේ ගණන් හදාගන්න ලේසි වෙන්නේ. මෙහෙම ගාන රවුන්ඩ් ගණන් දාගමු. right. දැන් යුනිට් ගාන 110යි. එතකොට වැඩි වෙච්ච යුනිට් ප්‍රමාණය කීයද? 10යි. ඒ කියන්නේ 100ට වැඩි වෙච්ච යුනිට් ප්‍රමාණය 10යි. 10ට 7.50 ගාන කීයද? මෙතන 7.50යිනේ. 10 7.50න් වැඩි කරාම කීයද උත්තරේ? රුපියල් මේ සමානයි මෙයා වැඩි කරනවා මෙයාගේ. ඔන්න 75යි. නේ? එතකොට මෙතන තියෙන යුනිට් ප්‍රමාණය කීයද? 100යි. එතකොට එතනට කීයද? රුපියල් 500යි. සර්විස් charge එක කීයද? රුපියල් 30යි. එතකොට මේ තුන එකතු කරාම උත්තරේ සමානයි සම් මේ තුන එකතු කරාම එන උත්තරේනේ එන්න ඕනේ අපිට. රුපියල් 605යි. නමුත් උත්තරේ කීයද? 855යි. කොහොමද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ කොහොමද? මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. බලන්න මම මේ කියන එක හරිද කියලා. 110 වැඩි කරලා තිනවා 7.50න්. එහෙමද දන්නේ නැහැ. බලමු. සමානයි මෙයා වැඩි කරනවා මෙයාගේ. ඒකල එකතු කරලා තිනවා 30ක්. හරිනේ. සමානයි මෙයා දන මෙයා. එහෙමද වෙලා තියෙන්නේ? දැන් පැහැදිලිද මම කියන වෙනස? දැන් මෙයාගේ තියෙන උත්තරේ තියෙන වැරද්ද වලට පැහැදිලිද කියන්නේ ඉස්සෙල්ලා මට? මට ඕනේ එක්සීඩ් කරන යුනිට් ප්‍රමාණය විතරක් 10න් වැඩි කරන්න. ඒ කියන්නේ 110යි යුනිට් ප්‍රමාණය 100කට හදන්න ඕනේ රුපියල් 5 ගානේ, ඉතිරි 10ට හදන්න ඕනේ 7.50 ගානේ. එතකොට ඇත්තම බිල් එක වෙන්නේ රුපියල් 605යි 30ත් එකතු කරපුවම. අපි 30 කතාව පැත්තක දාමුකෝ ඉස්සෙල්ලා. හරිද? ඉස්සෙල්ලා මේ දෙක හදාගමු. එතකොට අපිට දැන් මේක අපි බිඳුවක් කරමු ඉස්සෙල්ලා. 575යි උත්තරේ එන්න ඕනේ. එතකොට 30 එකතු කරපුවම තමයි මේ ගාන එන්නේ. හරිනේ? දැන් මෙතන 30 කැල්කියුලේෂන් එකේ ප්‍රශ්නයකුත් නැහැ. 500 දක්වා ඒ කියන්නේ 100ට අඩු කට්ටියගේ ප්‍රශ්නයකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එක්සීඩ් කරන යුනිට් ප්‍රමාණය කැල්කියුලේට් වෙන්නේ නැහැ මේ සමීකරණේ. මේ දීලා තියෙන සමීකරණේ. හරිද? මට ඕනි එක්සීඩ් කරන යුනිට් ප්‍රමාණය කැල්කියුලේට් කරන්න. මොකද කියන්නේ කට්ටිය? අද නම් ටිකක් නිදිමතත් හැදෙයි වගේ. හරි මම මෙහෙම උදව්වක් කරන්නම් ඔයාලට. try කරන්න. දැන් මේක සමීකරණය ලියන්න ඕනි. හරිද? දැන් මෙහෙම අපි ඔන්න දැන් මෙයා ලියන්න try කරනවා. බලමු අපි. මම මේක මකලම දානවා. හරිනේ? right. අපිට ලියන්න පුළුවන් මෙහෙම සමානයි if වරහන් දාලා කියනවා කාගේ අගයද? මෙයාගේ අගය. උඩා හෝ සමානයි 100යි නම් කමා එකක් දාලා කියනවා මෙයා වැඩි කරන්න ඕනේ කීයෙන්ද? රුපියල් 5න්.
සර් ටිකක් ලොක් කරන්න සර් සමීකරණ. දැන් ඇදිරි right සමානයි if වරහණක් දැම්මා මෙයාගේ ලකුණු විශාලයි හෝ සමාන සුඩයි sorry උඩයි හෝ සමානයි කීයද මන්දුනේ 100යි ක්‍රම එකක් දැම්මා මෙයා වැඩි කරනවා 5 ඔන්න පළවෙනි කතාව හරි දැන් ඕකට රුපියල් 30 එකතු කරගන්න බෑ දැන් මේ 30 කතාව පැත්තක තියලා ඉස්සෙල්ලා මේක හොයලා ඉන්න නැත්නම් මේක පටලවා ගන්නවා හරි දැන් මට ඕනේ exceed වෙන යුනිට් ප්‍රමාණය කැල්කියුලේට් කරන්න exceed වෙන යුනිට් ප්‍රමාණය කැල්කියුලේට් කරගන්න තමයි ඕනේ කොහොමද මේක කරන්නේ දැන් මං ආයිමත් if එකක් ලියනවා වරහණක් දාලා කොහොමද ලියන්නේ මෙයාගේ ලකුණු විශාලයි හෝ සමානයි නම් කීයටද සමානයි ගන්නෙ නෑ ඇයි කුඩා එකට සමාන ගත්ත නිසා එහෙනම් විශාලයි කීයද 100ට කමා එකක් දැම්මා දැන් මොකද කරන්නේ දැන් මට ඕනේ අර මුලින් exceed වෙච්ච යුනිට් ප්‍රමාණයෙන් ඒ කියන්නේ සම්පූර්ණ අපේ තියෙන යුනිට් යූසේජ් එකෙන් අඩු කරගන්නවා 100ක්. ඇයි මම මෙහෙම අඩු කරේ? කවුද මේ මවුස් පොයින්ට් එක ගන්නකො පැත්තකට පොඩ්ඩක්. හරිද? දැන් F9 වලින් අඩු කරනවා 100ක්. ඇයි මේ F9 වලින් 100ක් අඩු කරේ? දැන් ඒක තේරුවේ exit වෙන ප්‍රමාණය. right. exceed වෙන ප්‍රමාණය හොයාගන්න. දැන් මොකද කරන්නේ? exit වෙන ප්‍රමාණය 7.50 වැඩි කරනවා. දැන් වැඩි කරනවා මේ exceed වෙන ප්‍රමාණය වැඩි කරනවා කීයෙන්ද 7.50න් 7.50න් ඊළඟට දැන් හරියද මේ උත්තරේ මේ ටික විතරක් දැම්මොත් හරියද තාමනා දෙන්න ඕනේ තාමනා දෙන්න ඕනේ මේකට දෙමළ ක්ලාස් එකක් ගියා වගේ දන්නේ සර්විස් චාර්ජ් සර්විස් චාර්ජ් එකෙන් සර්විස් චාර්ජ් එක විතරද නෑ. එහෙනම් 100ට එකතු වෙන 30. 100 ගණනත් එකතු වෙනවා. අන්න හරි. ඒ කියන්නේ පළවෙනි යුනිට් 100 මුදල එකතු වෙන්න ඕනි. පළවෙනි යුනිට් 100 අගය එකතු වෙන්න ඕනි. නේ? හරිද? ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ exceed වෙච්ච යුනිට් ප්‍රමාණය වැඩි කරලා ගත්ත උත්තරේ විතරයි. එතකොට පළවෙනි යුනිට් 100ක් තියෙනවනේ. ඒකට රුපියල් 500ක් එකතු වෙන්න ඕනි. එහෙනම් එකතු කිරීම අපිට එකතු කරන්න පුළුවන්ද? එකතු කිරීම කීයක්ද එකතු කරන්නේ? ඒ කියන්නේ දැන් මේ ගානට එන්නේ යුනිට් 100ක් පහු කරලානේ. එතකොට පළවෙනි යුනිට් 100ට වෙන්නේ 100 වැඩි කිරීම 5. ඒ කියන්නේ රුපියල් 500. 500. හරිද කතාව දැන්? අපි වරහන වහලා අපි 30 කතාව ඉස්සෙල්ලාම අමතක කරලා ඉමු. දැන් මම මේ 30 කතාවට යන්න නැතුව යන්න හදන්නේ. දැන් හරිද කියලා බලන්න. දැන් කතාව හරිද? දැන් මම මේ සර් එතකොට අර මුල 100 ප්‍රමාණය නෙමෙයිද මුලින්ම ලියුවේ අපි. ඔව් අහන්නකෝ. ඒ කියන්නේ හරි. දැන් මේ වාහන්නේ සර් මුල යුනිට් 100 ගාන නෙමෙයිද අපි ඔය ඉස්සෙල්ලාම ලිව්වේ? ඔව් මුල යුනිට් 100 ගාන තමයි හෙව්වේ. ගැටලුව මුල යුනිට් 100 ප්‍රමාණය තමයි හෙව්වේ. දැන් ඔය අහන්න ඉතින් ටික. ඒක සර් ආයෙ එකතු කරන්න කිව්වම මේ ඩබල් වෙනවද කියලා දැනගන්න ඕනේ. ඔව් එතකොට ආයේ 500 එකතු කරන්න ඕනිද සර්? හරි. දැන් මෙහෙම මං එන්න. හරිනේ? right. මං ඕක කොහොම තියලා F9 කුඩයි හෝ සමානයි 100 කියලා ලිව්වනේ සර්. හරි. හරි. මම මෙහෙම කතා කරන්නම්කෝ. දැන් ඔන්න තියෙනවා ගේට් ඒ කියන්නේ අපි මෙතන ලොජික් එකක් ලියන්නේ.
හරි ඊටු ලොජික් එක ලියන්නේ දැන් අපි ලොජික් එක තර්ක කරන ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට කියනවා යුනිට් 100 හෝ 100ට අඩුයි නම් යුනිට් 100 හෝ 100ට අඩුයි නම් අපිට දෙන්න කියලා කියනවා මෙහෙම එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඊළඟට මට මේ ඇඳලා පෙන්නන්න අමාරුයි. දැන් මේක මම මෙතනින් කියන්නම් 100යි. හරිනේ. ඊට පස්සේ මේකට එකතු කරන්න කියලා සර්විස් charge එක 30. දාන 30යි. මම මෙහෙම දාගන්නවා. right. දැන් ඔන්න අපි කියමු බිල් එකක් අරගෙන එනවා. හරිනේ. දැන් කමල් කියන එකන බිල් එකක් අරගෙන මෙන්න මේ මෙතනට එනවා. මෙයාගේ තමයි ගේට් එක. දැන් මෙතන තමයි අරගෙන ඉන්නේ. කවුන්ටරේ මේක කියන්නකො. එතකොට මේ කවුන්ටර් දෙකක් තියෙනවා. ඒ කවුන්ටර් දෙකෙන් ගන්න පුළුවන්නේ මෙතන ගන්න පුළුවන්නේ 100ට අඩු කට්ටිය විතරයි. මෙතන ගන්න පුළුවන්නේ 100ට වැඩි කට්ටිය. ඒ කියන්නේ 100 එක්සීඩ් කරන කට්ටිය. හරිනේ. දැන් මෙයා ඔන්න 84යි බිල් එක. රුපියල් 84යි. බිල් එක යුනිට් ප්‍රමාණය 84යි. මෙතනට ආපු මෙයා කියනවා රයිට් මට ඔයා ගන්න පුළුවන්. එහෙනම් true. එතකොට එයා වැඩි කරන්න ඕනි කීයද? වැඩි කරනවා ඒ කියන්නේ 5න්. අපි මෙතන දාමු රුපියල් 5න් වැඩි කරනවා. ඒ කියන්නේ මෙයා ඕකේ. හරිනේ. ඊළඟට දැන් ආයෙමත් එක්කෙනෙක් එනවා. දැන් මෙයා ආපු ගමන් ඉස්සලාම එයා ගත්තා. ඒ කියන්නේ මේ 100 ළඟට ආපු ගමන් 100ට ඒ කියන්නේ මෙයා බලනවා මෙයාගේ ක්‍රයිටීරියා එකට අනුව 100ද 100 හෝ 100ට අඩුයිද කියලා. ඒතර 84යි රයිට් මට ගන්න පුළුවන් 100ට අඩු නිසා. එහෙමනම් මෙයා මේ පැත්තට ගියා. එතකොට මෙතනින් වැඩි කරලා ගන්න. හරිනේ. ඊළඟට මෙයා ආයෙමත් අරගෙන එනවා 105යි. ඔන්න තව එක්කෙනෙක් එනවා නිමල් කියලා. නිමල් බිල් එකක් අරන් එනවා මෙයා ළඟට. හරිනේ. අහගන්න. හරි. නිමල් දැන් බිල් එකක් අරන් එනවා මෙතනට. මෙතනට ඇවිල්ලා අහනවා මම බිල් එකක් ගෙනාවා ඔයාලට ගන්න පුළුවන්ද කියලා. මෙයා කියනවා නෑ මට ගන්න පුළුවන් 100 හෝ 100ට අඩු බිල් විතරයි. මෙයා කියනවා 100 හෝ 100ට අඩු බිල් විතරයි. දැන් ඒක තමයි අතනත් උනේ. ඒ කියන්නේ මෙයාගේ තර්කයෙන් මෙයා ගන්නෙ නෑ මේක. හරිද? මේ කවුන්ටරේ ඉඳන් කවුද මයික් එක ඔෆ් කරන්න? හරිද? එතකොට මෙතන ඉඳන් මෙන්න මෙතනින් එයා ගන්නෙ නෑ. එහෙමනම් කියනවා මට මේක ගන්න බෑ මට ගන්න පුළුවන් 100 හෝ 100ට අඩු කට්ටිය විතරයි. ඒක නිසා ඔයා ඉස්සරහා කවුන්ටරේට යන්න කියනවා. රයිට්. මෙයා ළඟට එනවා. මෙයා ළඟට ආවම කියනවා හරි ඔයා මට ගන්න පුළුවන් ඔයාගෙන් මට ගන්න පුළුවන් 5යි. 7.50 ගානේ මට ගන්න පුළුවන් කියලා කියනවා. මෙයා අරගෙන එනවා. ඒතකොට මෙයාගෙන් 100ක් තමයි ඒ කියන්නේ මෙයාගෙන් ගන්න අපි එයාගේ ඒ කියන්නේ 100 හෝ 100ට වැඩි කට්ටිය ගන්නේ. එතකොට එක්සීඩ් කරන යුනිට් ප්‍රමාණය තමයි ගන්නෙ. එතකොට මෙයාගෙන් අර වැඩි වෙන යුනිට් ප්‍රමාණය තමයි අපි ගණනය කරලා ගන්නෙ. හරිනේ. වැඩි වෙන යුනිට් ප්‍රමාණය 7.50න් වැඩි කරලා උත්තරේ ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් මෙතෙන්ට ගිහිල්ලත් ඕකම තමයි මේ කියන්නේ. දැන් මම මේ white board එක නැති නිසා මට මේක පැහැදිලි කරගන්න අමාරුයි. මෙතෙන්ට ගිහිල්ලා ගන්න මේකමයි. මේ බලන්න F9 ලාගේ කුඩායි හෝ සමානයි. ඒ කියන්නේ F9 ලාගේ 100ට අඩුයි නම් එයා වැඩි කරන්න කියනවා 5න්. එතකොට මේ පළවෙනි කතාව ඉවරයි. මෙතන මේ ලොජික් එක යටතේ මෙතෙන්ට වෙනකම්ම මෙන්න මේ ටිකේ ගන්න පුළුවන්නේ 100ට අඩු ඒකක විතරයි. දැන් මේකේ කොහේ හරි තියෙනවා නම් 100ට වැඩි ඒකක ප්‍රමාණයක් යුනිට් යූසේජ් එකේ එයා මේ ටිකෙන් තර්ක කරන්නේ නැහැ. එයා තර්ක කරන්නේ මෙන්න මේ ටිකෙන්. එහෙනම් මෙතනට දැන් එයාගෙන් දැන් 110යිනේ. මෙයා මේ ටික ගැන බලන්නේ නැහැ. එයා යනවා මෙන්න මෙතනට. මෙතනට ගිහිලා අහනවා රයිට් දැන් මට මේ 110යි. ඒතකොට මම මෙතන ගෙනාවා දැන් මෙන්න මෙයාගේ 110ක් වෙනවා. මෙයාගේ 110ක් වෙනවා. ඒතකොට මෙතන දාලා බලනවා 110න් ඒ කියන්නේ එයා කියනවා 100ට වැඩි. එහෙමනම් එයාගෙන් අඩු කරන්න කියලා කියනවා 100ක්. ඇයි 100ක් අඩු කරන්නේ? මෙන්න මේ පළවෙනි යුනිට් 10 යුනිට් 100 ප්‍රමාණය අඩු කරන්නේ. යුනිට් ප්‍රමාණය. අඩු කරන්න හේතුව තමයි අපිට එක්සීඩ් වෙන යුනිට් ප්‍රමාණය ගණනය කරන්න. එක්සීඩ් වෙන යුනිට් ප්‍රමාණය හොයාගන්න. හරිනේ. එතකොට මේ එක්සීඩ් වෙච්ච යුනිට් ප්‍රමාණය වැඩි කරන්න කියලා කියනවා 7.50න්. හරිනේ. එතකොට ඒකට එකතු කරන්න කියනවා 500ක්. ඇයි 500ක් එකතු කරන්නේ? දැන් මෙයා මෙතනින් පැනලා මෙහෙට ඇවිල්ලා ඉවරයි.
ඒතකොට මෙයාගේ කැල්කියුලේෂන් එක දැන් වෙන්නේ නැහැ මෙතනින්. ඒතකොට දැන් මෙතනටනේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙයාගේ ලොජික් එක යටතේ මේක වෙන්නේ. එහෙනම් දැන් වැඩි කරලා එන උත්තරේට එකතු කරන්න කියනවා රුපියල් 500ක්. ඒ එකතු කරන්නේ මෙන්න මේ පළවෙනි යුනිට් 500ගේ. දැන් ඔයාලට තිබිච්ච ප්‍රශ්නේ තමයි මෙතනත් වැඩි කරලා මෙතනත් එකතු කරාම ඩබල් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. උත්තරේ නිවැරදි වෙනවා. මේ බලන්න. යුනිට් ප්‍රමාණය 110යි. එතකොට එක්සීඩ් වෙලා තියෙන යුනිට් 10යි. ඒක වැඩි කරා 7.50න් 700 රුපියල් 75යි. ඒතකොට වැඩි වෙච්ච යුනිට් ප්‍රමාණය 500යි. ඒ කියන්නේ මුල් යුනිට් ප්‍රමාණය 500යි. 575යි උත්තරේ. පැහැදිලිද නැද්ද? සර්. පැහැදිලි සර්. පැහැදිලිනේ. ඔව්. ඉතිරි අය? තේරුණා. පැහැදිලි. රයිට්. එහෙමනම් ඔයාලට මෙන්න මේ වගේ ගණනය කිරීමක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. දැන් මේක පැහැදිලි නම් මම ඊළඟ එක දෙනවා. ඒ කියන්නේ ටග් ගාලා ලියන්න ඕනේ. හරිනේ. මෙතන තව එකක් කරලා දෙන්න බැරි වුණා. දැන් මේකේ සර්විස් charge එක එකතු කරන්නේ කොහොමද? දැන් මේකට සර්විස් charge එක එකතු කරන්න ඕනේ. කවුද access තියෙන එක කරන්නේ? සර්විස් charge එක එකතු කරන්න ඕනේ. නේ අතරේ මල් ජායත් බලන්න. Battery low. My God. හරි. උත්තරේ හරියද? හරි. මෙතන පොඩ්ඩක් තව අඩු කරලා බලමු. 300යි. ඒතර හිතා ගන්න පුළුවන්. 530යි. හරි නේද? 299ක් කරලා බලමු. 299යි. 525යි. හරිද ඒකට? හරි නේද? රුපියල් 5යි අඩු වෙන්න ඕනේ. හරි. ඒතකොට මේ සමීකරණේ මම හිතනවා ඔයාලට පුළුවන් ඇති කියලා මේක පැහැදිලි වෙන්න ඇති. මෙතන විශේෂ දෙයක් මම ඔයාලට කියා දුන්නේ. මේකෙන් මම කියා දෙන්න මේකට මගේ අයිඩියා එක උනේ ඔයාලට එක්සීඩ් කරන දෙයක් මොකක් හරි තැනක එක්සීඩ් කරනවා නම් ඒ වගේ දෙයක් කොහොමද ලියන්නේ කියන තමයි මම ඔයාලට මේකෙන් පැහැදිලි කරේ. මේ කියන්නේ if function එක තවත් තැන්වල යොදා ගන්න විදිය. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. right. මම තව මේ වගේ මේකට එන්නම්. හරි. මේ තියෙන්නේ කම්පියුටර් ෂොප් එක බිල් එකක්. ඉන්වොයිස් එකක් කැල්කියුලේට් කරන්න දීලා තියෙන්නේ. මෙතන මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. මෙතන තියෙනවා අයිටම් කෝඩ් එක. මේ අයිටම් කෝඩ් එකේ ඒ කියන්නේ මෙතන දීලා තියෙනවා අයිටම් 3යි. මේ කඩේ තියෙන අයිටම් වර්ග 3යි. මේ අයිටම් වර්ග 3න් FDD කියන එක කියන්නේ floppy disk drive කියන එක රුපියල් 800යි.
compact disk එක නැත්නම් CD drive එකක් 4250යි DVD එකක් 2250යි. එතකොට මෙයා කියන්නේ මෙතනට එන නම FDD උන එකයි බිල් එකේ දැන් ඔන්න එක එකනා ගන්න ඒවා දාගෙන යනවා. දැන් FDD වුණොත් මෙයාගේ මෙයාට සමාන වෙනවා නම් මෙයා වැඩි කරන්න ඕනි කාගෙන්ද number of unit වලින්. මෙයාගේ නමට සමානයි නම් එයා වැඩි කරන්න ඕනි number of unit වලින්. එතකොට මෙයාගෙන් වැඩි කරලා එන උත්තරේ තමයි මෙතනට එන්න ඕනේ. දැන් සෙල් 4ක ෆන්ක්ෂන් එකක් if එකත් එක්ක ලියන්න තියෙන්නේ. සෙල් 4ක ෆන්ක්ෂන් එකක් if එකත් එක්ක ලියන්න තියෙන්නේ. ඒ වගේම සෙල් 4 මොන සෙල් එක වෙනස් කරත් උත්තරේ වෙනස් වෙන්නත් ඕනේ. සෙල් 4 මොන සෙල් එක වෙනස් කරත් උත්තරේ වෙනස් වෙන්නත් ඕනේ. හරිනේ. කොහොමද දැන් මේක තරක කරන්නේ? මේකට if කියන if එකේ සමීකරණයක් පටන් ගන්න ඕනේ. හරි. මෙතන තියෙනවා ඒ කියන්නේ item code ටික, මෙතන තියෙන unit price ටික දීලා. එතකොට දැන් මෙතන තියෙන නම, ඒ කියන්නේ අපි ගන්න මේ product, ඒ කියන්නේ මිලදී ගන්න product. හරිද? එතකොට මෙතන තියෙනවා දැන් මෙතනට දාන නම අපි FDD වුණොත් එයාගේ නම මෙයාගෙන්, ඒ කියන්නේ දැන් මම මේ උදාහරණයක් කිව්වේ. එයාගේ නම මෙයාට සමානයි නම් එයා 800න් වැඩි වෙන්න ඕනේ. මෙතනට එන නම CD වුණොත් එයා වැඩි වෙන්න ඕනේ 14 වැඩි වෙන්න ඕනේ 4250යි. මෙයාට එන නම DVD වුණොත් මෙයා වැඩි වෙන්න ඕනේ 2250යි. ඒකල මෙතනට උත්තරේ එන්න ඕනේ. මේකට සමීකරණයක් ලියන්න ඕනේ. Yeah. සමානයි if වරහණක් එයාගේ අගය සමානයි නම් අපි කියන්නේ සමානයි නම් මෙයාට මම උදව් කරන්න ටිකක් වෙලා යන නිසා සමානයි නම් මෙයාගේ අගයට මම සමාන දුන්නා. මොකද කරන්න ඕනි කම එකක් දීලා කියනවා මෙයාගේ අගය වැඩි කරන්න කාගෙන්ද මෙන්න මෙයාගේ අගේ. ඔන්න දැන් මම එකක් ලිව්වා දැන් එතනින් එහාට ලියාගෙන යනවා. තමා දෙකක් දාන්න එකකම එකයි දාන්නේ. අම පේන්නේ නැහැ නේ මට. පොඩ්ඩක් ඉන්න මම මේ ස්ක්‍රීන් එක ලොක් කරලා දෙන්න. මෙතන එකකම එකයි එන්නේ. හරි දැන් ලියන්න. උඩට ගන්න. if වරහණක් දාලා එයාගේ අගය C8 සමානයි CD නම් කම එකක් වැඩි කරන්න බෑ ඩිරෙක්ට් කම එකක් 4250 නෑ A5 වලින් ආයෙ වැඩි කරන්නේ නෑනේ. ආර්දාස් 250 මෙයා වැඩි කරන්නේ කාගෙන්ද වැඩි කරන්නේ number of unit වලින් වැඩි කිරීම number of unit වැඩි කිරීම දෙන්න ඉස්සෙල්ලා වැඩි කිරීම දෙන්න නැතු බෑ
right බලා ගන්නකෝ මෙතනට ගියා මෙයාගේ අගය ಗುಣ කරා මෙයාගේ කමා එකක් if වරහණක් දාලා කියනවා මෙයාගේ අගය sorry මෙයාගේ අගය සමානයි නම් මෙයාට කමා එකක් මෙයාගේ අගය වැඩි කරන්න මෙයාගේ බලන්න උත්තරේ හරියද කියලා මෙතන අපි 10ක් කරලා බලමුකෝ FDD නිසා රුපියල් 800ෙන් 10 වැඩි කරාම 8000යි දැන් මෙතන CD කරොත් නම CD 4350න් වැඩි වෙලා උත්තරේ එනවා මෙතන DVD කරොත් 2250 10 වැඩි වෙලා 22500යි right ඒතකොට මෙයා වෙනස් කරපු වෙනස් වෙනවා මෙයා වෙනස් කරාම වෙනස් වෙනවා මෙයාට 20 දාපු ගමන් එයා 20න් වැඩි වෙලා එනවා ඒකත් හරි මෙතන වෙනස් කරොත් මෙයා 1000 කරනවා වෙනස් වෙනවා බලමු DD නේද 10 1000න් වැඩි කරාම 10000යි එයාත් වෙනස් වෙනවා මෙතන මම දානවා HDD කියලා hard disk drive කියලා එහෙම එකක් මෙතන නැහැ එහෙනම් මෙතනට HDD කියලා දානවා දැන් හරිද බලන්න වැඩේ HDD එක 200යි කියලා දෙමු අන්න උත්තරේ එනවා ඒ කියන්නේ මේ සෙල් හතරේ මොකක් වෙනස් කරත් මෙයාගේ උත්තරේ කැල්කියුලේට් වෙලා එනවා එතකොට සෙල් හතරක් එක්ක තමයි මම මේ ෆන්ක්ෂන් එක දුන්නේ පැහැදිලිද අටේට තේරුණාද ඔව් සර්. ලියන්න පුළුවන් නේ වැඩි අතරලා ගිහිල්ලත් දන්නේ නැහැ කට්ටිය ඉන්නවද 36ක් ඉන්නවා 40ක් හිටියා නෑ සර්. හරි. නානේ ඉන්න. හරි ඔයාලට මෙච්චර සංකීර්ණව යන්න ඕනිද නැත්නම් මේ ඇතිද තව යන්න ගොඩක් තියෙනවා තව මොකද කියන්නේ කට්ටිය ගොඩක් නම් ඕනේ නැති සර්. පොඩ්ඩක් තියාව ඇතිද හරි නෑ ඒ කියන්නේ දැන් මේ වගේ ඒවා අවශ්‍ය වෙන්නේ ඔයාලා ප්‍රායෝගිකව වැඩ කරන්න යද්දී තමයි එක එක තැන් වලට දාගන්න අවශ්‍ය වෙන්නේ එතකොට ඔයාලා හැම පැත්තකටම ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ මේ if කියන කන්ඩිෂන් එක දැන් ඉස්සෙල්ලා මම ප්‍රැක්ටිස් කරපු එකට වෙයි දැන් මේ කරේ හරිද දැන් මුලින්ම කරේ කරපු එකට වෙයි ඒ කියන්නේ මම ඔය දෙන හැම සමීකරණයක්ම එකින් එක වෙනස් ඒවා හරිද ඒතර මේ වෙනස් ඒවා දෙන්නේ ඔයාලට ඕන තැනකට ඒක දාගන්න පුළුවන් විදියට දැන් මේ ඉලක්කම් ටික නෙමෙයි ඔය නම් ටික නෙමෙයි එන්නේ නමුත් ඒ විදියට තර්ක කරගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මේක සමානයි නම් මේකට මේක සමානයි නම් මේකට කියලා ඉලා අපිට තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ දේ දුන්න ගමන් උත්තරේ එනවා හරි මම තව දෙකක් විතර ඔයාලට කියා දෙන්නම් එතකොට සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් එයි if එක 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 විදියට හිතන්න පුළුවන් ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදියට if එක දාන්න පුළුවන් හරි මට ඕනි මෙන්න මෙහෙම කතාවක් කියන්න මෙන්න මේ විදියට මම මෙහෙම කතා දැන් මෙතන තියෙනවා number of unit වල අගය හරිනේ right මේක මකලා දාන්නම්කෝ මම පැහැදිලිව පේන්න ඕන නිසා මම ටිකක් ලොක් කරා මෙතන තියෙනවා number of unit වල අගය එතකොට දැන් මෙන්න මෙහෙම කතාවක් තමයි කියන්න ඕනේ. මේක මම 1000ක් කරන්නම්. හරි. number of unit වලගේ 19 හෝ 19ට වැඩි නම්. හරිනේ. මම මෙතනින් දාන්නම්. number of unit වලගේ 19 හෝ 19ට වැඩි නම්. 100ට 10ක ඩිස්කවුන්ට් එකක් දෙන්න කියලා කියනවා. ඩිස්කවුන්ට් එක දෙන්න ඕනේ ටෝටල් එකට. number of unit වලගේ 19 හෝ 19ට වැඩි නම් 100ට 10ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ටෝටල් එකට. number of unit වලගේ 15 හෝ 15ට වැඩි නම් 100ට 5ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ටෝටල් එකට. මේකේ 10යි මේකේ 5යි. number of unit වලගේ 10 හෝ 10ට වැඩි නම්
100ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ටෝටල් එකට. එහෙම නැති හැමෝටම يعني 10ට අඩු හැමෝටම 100ට එකක් දෙන්න. right. ඔන්න ඔකට සමීකරණයක් ලියන්න ඕනේ. මෙන්න මෙතන තමයි ලියන්න තියෙන්නේ. කොහොමද ලියන්නේ? කට්ටිය උදව් කරන්න ටක් ගාලා මේක ලියන්න පුළුවන්. දානමයි තමයි එකක් තමයි දෙකක් ඉන්නේ එකයි. ටෝටල් එකේ යගය වැඩි කරනවා 10%. වැරදුනා නේද? D8 නෙමෙයි වැඩි කරන්න ඕනේ. E8. මෙයාගේ. අයියයි. මෙතන වැරදුනා. නෑ ඔතන හරි පොඩ්ඩක් ඉන්න මම හදන්න. මට දෙන්න කසරේ. කමා එකක්. D8 ලාගේ 19ට වැඩනම් හරි 10යි. D8 ලාගේ 15 D8 විශාලයි හෝ සමානයි 15යි නම් E8 වැඩි කරනවා 100ට 5න්. තව කෙනෙක් කියලා ඉල්ලන ඇක්සස් ආයෙත් දුන්න ඕන. හරිනේ. හරි ඊළඟට කමා එකක් ඊළඟට මොකද කියන්නේ if වරහණක් දීලා කියනවා මෙයාගේ අගය විශාලයි හෝ සමානයි කීයද 10යි නම් මොකද කරන්න කියන්නේ කමා එකක් දැම්මා මෙයාගේ අගය වැඩි කරනවා 100ට 2කින් කමා එකක් එහෙම නැත්නම් E8 වැඩි කරනවා 100ට 1කින් හරි බලන්න 110යි 105යි 102යි 101යි අපි කරන්නේ පැහැදිලිද පැහැදිලි සර්. right ඉදිරිය මෙන්න මේ විදිහට උත්තරේ එන්න ඕන හරි මම හිතනවා ඔයාලට ඔක පැහැදිලි ඇති එතකොට ඔයගේ සමීකරණ આવොත් ඔයාලට තර්ක කරලා මේ වගේ සමීකරණයකින් ඒ කියන්නේ එක විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනි. සමහර දැන් ඔයාලගේ මොනවා හරි ප්‍රායෝගික මොනවා හරි තියෙනවනම් මට එව්වොත් ඒක ඒ විදිහට මට කියා දෙන්නත් පුළුවන්. ඔයාලට කැල්කියුලේෂන් කරන්න තියෙන තැන් තියෙනවා නම් මට අවබෝධයක් නැහැ ඔයාලගේ ෆීල්ඩ් එකේ තියෙන එකක් ගැන. නමුත් ඔය සැලරි සීට් එකක් වගේ එකක් කැල්කියුලේට් කරන ඒවා නම් සාමාන්‍යයෙන් කියා දෙන්න පුළුවන්. හරි. දැන් මම මෙතනින් ඊළඟට යන්න හදන්නේ තවත් ඊටත් වෙනස් දෙයකට මේකත් අපි අයින් කරමු.
හරි බලන්නකෝ දැන් තියෙනවා ඇනුවල් එලවන්ස් එකක් කැල්කියුලේට් කරන සීට් එකක් තමයි තියෙන්නේ මම මේ ඔයාලට කියා දී කියන්නේ ඒ අදාළ ඒ if එකේ ෆන්ක්ෂන් එක විතරයි දැන් මෙතන ඉඳන් තියෙන්නේ මේකේ නම ඒ කියන්නේ මේ දිස්ත්‍රික් එක කොළඹ කට්ටියට ඒ කියන්නේ මේ එලවන්ස් ඒ කියන්නේ ට්‍රැවලින් එලවන්ස් එකක් තමයි දෙන්නේ එතකොට දිස්ත්‍රික්කේ නම කොළඹ කියන කට්ටියට රුපියල් 4000ක එලවන්ස් එකක් දෙන්න ඕනේ දිස්ත්‍රික්කේ නම කැන්ඩි කියන කට්ටියට රුපියල් 5000ක එලවන්ස් එකක් දෙන්න ඕනේ දිස්ත්‍රික්කේ නම ගෝල් කියලා එන කට්ටියට රුපියල් 6000ක එලවන්ස් එකක් දෙන්න ඕනේ. ඒතකොට මෙතන අපි සමීකරණයක් මේකට ගොඩනගා ගන්න ඕනේ. කොහොමද කරන්නේ? එලවන්ස් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද? කට්ටිය කවුරුත් අදහසක් නැහැ. දැන් මේක කියනකොටම කියන්න ඕනේ හරිද? කොහොමද මේ ඇක්සස් ගත්ත එක්කන අයින් වුණාද? සමීකරණේ කියන්න බලන්න නැත්තම් මට කොහොමද දෙන්නේ? Hello. Line එක disconnect වෙලා නැහැනේ. හරි එහෙනම් මම දෙන්නම්. සමානයි මොකක්ද දෙන්නේ? සමාන if වරහණක් දීලා කියනවා මෙයාගේ නම සමානයි නම් කාටද මෙයාට අර ඉස්සෙල්ල එකක් වගේමයි එහෙමනම් sorry මෙයාගේ නම සමානයි නම් මෙයාට කමා එකක් දාලා කියනවා මෙයාට දෙන්න මොකද්ද මෙයාගේ අගේ කමා එකක් if වරහණක් දීලා කියනවා මෙයාගේ නම මෙයාට සමානයි නම් අනයි මෙයා නම් කමා එකක් දාලා කියනවා මෙයාගේ අගේ දෙන්න කමා එකක් if වරහණක් දීලා කියනවා මෙයාගේ නම සමානයි නම් මෙයාට කමා එකක් දාලා කියනවා මෙයාගේ අගේ දෙන්න හරිද දන්නේ බලමු දැන් එරේ එකක් එනවා හරි දැන් මෙහෙම එන්න හේතුව තමයි දැන් මේ වෙලාවේ ඒ කියන්නේ දැන් මේක තමයි දැන් මට ඊළඟට කියලා දෙන්න තියෙන්නේ ඒතකොට දැන් මෙහෙම එරේ එකක් එන්නේ දැන් මේක සෙල් ඇබ්සලූට් කරලා නැති නිසා එතකොට දැන් මේ වගේ සමීකරණයක් දෙන අවස්ථාවක මේක සෙල් ඇබ්සලූට් කරන්න අවශ්‍යයි දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ තුනට අදාළ උත්තර තුනක් උඩින් ඇවිල්ලා තියෙනවා එතනින් පහල එකක්වත් ඇවිල්ලා නැහැ. දැන් මෙතනින් තව එකක් දාලා තිබුණා නම් ඒකත් මෙතනට එනවා. එහෙනම් මේකට අනිවාර්යෙන් ඇබ්සලූට් සෙල් රෙෆරන්ස් එකක් භාවිතා කරන්න ඕනේ. right. දැන් බලමු කොහොමද මේකට ඇබ්සලූට් සෙල් රෙෆරන්ස් එකක් භාවිතා කරන්න කියලා. සමානයි if වරහණක් දාලා කියනවා අපි මෙයාගේ අගය. සමානයි නම් මෙයාට මේ දීලා බලමු ඉස්සෙල්ලා සමානයි නම් මෙයාට තමයි එකක් දාලා කියනවා ඔව් සර් ටිකක් ලොකුවට print කරන්නකෝ සර්
සමානයි if වරහණක් මෙයාගේ අගය සමානයි මෙයාට කමා එකක් දැම්මා ඊළඟට කියන්න ඕනේ මොකද්ද දෙන්න මෙයාගේ අගය දෙන්න කියලා කියනවා ඊට පස්සේ අපි ඒක ඇබ්සලියුට් සෙල් රෙෆරන්ස් එකක් විදිහට දෙනවා දැන් මම ඉස්සෙල්ලා මේක දීගෙන යන්නම් right ඊට පස්සේ if වරහණක් දාලා මෙයාගේ අගය සමානයි කාටද මෙයාගේ අගයට කමා එකක් දැම්මා දෙන්න කියලා කියන මෙයාගේ අගය right ඊළඟට කමා එකක් දැම්මා if වරහණක් දාලා කියනවා මෙයාගේ අගය සමානයි නම් මෙයාට කමා එකක් මෙයාගේ අගය ඔන්න දැන් ඒ පාරත් වැරදි දැන් මොකද කරන්නේ right එහෙනම් දැන් මේ ටික සෙල් ඇබ්සලියුට් කරගෙන ඉන්න ඕනේ කොහොමද ඇබ්සලියුට් කරන්නේ මේකට ගියා දැන් මේ මුලින්ම කරනකොටම කරගෙන ගියා නම් හරි ඈ සමානයි if වරහණක් දාලා මෙයාගේ සෙල් එක සමානයි මෙයාට නම් කමා එකක් දාලා කියනවා මෙයාගේ අගය දෙන්න කියලා කමා එකක් if වරහණක් දාලා මෙයාගේ අගය සමානයි මෙයාගේ අගය නම් කමා එකක් දෙන්න කියලා කියන මෙයාගේ අගය කමා එකක් if වරහණක් දාලා මෙයාගේ අගය සමානයි මෙයාගේ අගය නම් පේන්නේ නැහැ සර්. මොකද සර් ලියනවා පේන්නේ නැහැ නේ ස්ක්‍රීන් එකේ. එහෙමද පොඩක් ඔව් සර්. right ඒ කියන්නේ දැන් ඇති වගේ නෑ සර් මේ ස්ක්‍රීන් එක පේනවා සර් ලියන ටික තමයි පේන්නේ නැත්තේ. හරි
හරි. මේ දැන් තියෙන එක පේනවද? hello ඒත් පේනවද? sir. ඔව්. sir the screen එක පේන්නේ නැහැ නේ sir. ටක් ඉන්න බලන්න. මාව ඉදිරි කට්ටියට පේන්නේ නැද්ද? පේනවා. පේනවා පේනවා. පේනවනේ. හරි. දැන් අපි දැන් ටිකක් ඒ කියන්නේ සංකීර්ණ වැඩි වගේ මට තේරෙන්නේ. හරි. මම මෙහෙම කරන්න. දැන් ටිකක් වෙනස් පැත්තකට ගන්නම්. අපි යම් බලන්න දැන් මේ සමීකරණයම මම ඔයාලට ප්‍රැක්ටිකල් එක කරන්න දාන්නම්. මේක ඔයාලට කරන්න පුළුවන් දිග බලන්න එලෙවන්ස් එකක් හොයන්න. දැන් මේ වගේ එකක් ආවොත් ඔයාලට මෙහෙම හොයාගන්නේ කොහොමද කියන එක තමයි මට බෙදෙලින් දෙන්න ඕනුනේ. හරි. මම ඉතින් එහාට ගිහින් තවත් එකකට එන්නම්. ඒ කියන්නේ ටිකක් වෙනස් විදිහේ දෙයකට යමු අපි. දැන් මට ඕනිකම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔන්න මේ ටික හරි. අපිට දැන් Excel වලට ගියාම දැන් ඔන්න සමීකරණ එකින් එක දෙන විදිය ගැන අපි කතා කරා. තව ගොඩාක් if එකත් එක්ක සමීකරණ ගොඩනගන්න පුළුවන්. ඒ වගේම තව if එක විතරක් නෙමෙයි තව ගොඩාක් ඒ කියන්නේ gate තියෙනවා and කියලා දිනවා. එක එක විදියට අපිට සමීකරණ දෙන්න පුළුවන්. නමුත් දැන් මම මෙතන ඉඳන් ටිකක් වෙනස් පැත්තකට ගන්නම් පාඩම. දැන් ටිකක් නැත්තම් එක විදියටම යන්න ගියාම ටිකක් අමාරු වගේ නිසා. හරි. මම ඊට පස්සේ හැම සමීකරණ වලට එනවා. දැන් මට ඕනේ මෙතන තියෙනවා සංඛ්‍යා ටිකක්. දැන් මේ තියෙන සංඛ්‍යා ටිකෙන් අපි කිව්වොත් උදාහරණයක් විදියට ලකුණු 70 ඒ කියන්නේ දැන් මෙතනින් තියෙන මෙන්න මේ කන්ඩිෂනල් ෆෝමැටින් කියන එක කොහොමද භාවිතා කරන්න කියලා තමයි මම මේ කියා දෙන්න හදන්නේ. හරිනේ. එතකොට දැන් මෙතන තියෙනවා highlight cell rows කියලා වෙලා. ඒ කියන්නේ දැන් අපි දෙන ලද අගයකට වඩා වැඩි අගයන් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන සංඛ්‍යා ටිකක් තියෙනවා. මෙතනින් conditional formatting වලට කියලා greater than. ඒ කියන්නේ අපි දෙන ලද අගය කීයද? දෙන ලද අගය 58යි. 58ට වඩා වැඩි ටික සිලෙක්ට් කරලා දෙන්න කියලා කියනවා. 58ට වඩා වැඩි ටික සිලෙක්ට් කරලා දෙන්න කියනවා. අන්න දැන් නැත්තම් 60යි කියලා දෙනවා. මෙතනට ගිහිල්ලා අපි 60යි කියලා දෙනවා. ඒතර 60ට වඩා වැඩි ටික සිලෙක්ට් කරලා දෙනවා යා. හරිනේ. එතකොට ටක් ගාලා අපිට අවශ්‍ය ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපිට තව එකක් දෙන්න පුළුවන් less than. ඒ කියන්නේ අපි දෙන ලද අගයට වඩා අඩු ටික. දැන් අපි කිව්වොත් 60ට වඩා අඩු ටික සිලෙක්ට් කරලා දෙන්න කිව්වොත් එහෙමත් එයා 60ට වඩා අඩු අගයන් ටික මෙතනින් සිලෙක්ට් කරලා දෙනවා. හරිනේ. ඒ වගේම තමයි ඊළඟට අපිට තියෙනවා දැන් මේක කරන්න පුළුවන් වගේම අපිට මේ ටික සිලෙක්ට් කරලා අවිල්ලා අපි කිව්වොත් එහෙම මේ තියෙන අගයන් වලින් දෙන ලද අගයන් දෙකක් අතර තියෙන සංඛ්‍යා සිලෙක්ට් කරන්න කියලා කිව්වොත් අපිට මෙතනින් between කියන එකෙන් තමයි අපි දෙන්නේ. එතකොට අපි මෙතනින් ගිහලා කියනවා 60යි 80යි අතර තියෙන සංඛ්‍යා ටික සිලෙක්ට් කරලා දෙන්න කියලා. අන්න 60යි 80යි අතර තියෙන සංඛ්‍යා ටික මෙයා සිලෙක්ට් කරලා දෙනවා. බලන්න ඔයාලට කරන්න පුළුවන්ද කියලා. ඊළඟට අපිට කිව්වොත් එහෙම මේකට ගිහිල්ලා ඊට සමාන අගයන් ටික සිලෙක්ට් කරලා දෙන්න කියලා. අපි දෙනවා සංඛ්‍යාවක්. මෙතනින් අපි කියමු 65 කියලා. එතකොට 65 කියන එක යා සිලෙක්ට් කරලා දෙනවා. ඒ කියන්නේ ඒකට අදාළ සංඛ්‍යා තියෙනවනම් සිලෙක්ට් කරලා දෙනවා equal එකකින්. ඊළඟට අපිට අවශ්‍ය වුණොත් එහෙම මෙතනින් ගිහින් ටෙක්ස්ට් එකකට සමාන එකක් අපි කියමු මේ තියෙන ටෙක්ස්ට් එකේ සඳුනි කියන නම තියෙන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා දෙන්න කියලා කිව්වොත් අපි මෙතන ගිහිල්ලා සඳුනි කියලා ටයිප් කරොත් අන්න එයා සිලෙක්ට් කරලා දෙනවා. ඒ කියන නමට අදාළ සෙල් ටික ඔක්කොම එයා සිලෙක්ට් කරලා මේ විදිහට පෙන්නනවා. අපි දෙන ලද නමකට අදාළ සෙල් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට කිව්වොත් එහෙම දින පරාසයක් අතුරත හොයලා දෙන්න කියලා. දැන් මෙතන නම් දින ටිකක් නැහැ. අපි දෙන ලද දින කිහිපයක් අතර ඒ කියන්නේ ඒකේ නම් දෙන්න පුළුවන් අපිට date calculation කියලා ගියාට පස්සේ yesterday, today, tomorrow මේ විදිහට last 7 days, last week මේ විදිහට අපිට දෙන්න පුළුවන්. ඒතකොට අන්න ඒ දින වලට අදාළ ටික සිලෙක්ට් කරලා දෙනවා. ඒ වගේම තමයි අපිට දෙන ලද duplicate value තියෙනවා නම් අපි මොකක් හරි cell එකක් ගත්තොත් එහෙම ඒකේ duplicate value තියෙනවා නම් අපිට ඒ ටික මේකේ යටතේ සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ 32යි 32යි තියෙනවා 65යි 65යි තියෙනවා. මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. පැහැදිලිද ඒක?
සර් ඒක ආයිසරක් කියලා දෙන්න සර් ඒක ඒතර ගිය තැන සර් කොතනින්ද ගියේ conditional formatting හරි සර් ඒක 60 දෙන්න තන්ට. හා පැහැදිලි වුණේ නැද්ද වේගය වැඩිද ගියා ඒක අංකය දෙන්න කොහොමද සර්? 60 දෙන්න කිව්වේ. දැන් අපි අදාළ සංඛ්‍යා ටික සිලෙක්ට් කරන්න conditional formatting button එකට යන්න highlight cell rule වලට ගිහිල්ලා දැන් අපි මේකෙන් දෙන්න ඕනේ අදාළ logic එක function එක දෙන්න ඕනේ greater than කියලා දෙන්න ඊට පස්සේ අපි මෙන්න මෙතන තමයි type කරන්නේ අදාළ අගය දැන් මෙතනට 80ට වැඩි නම් 80ට වැඩි හරිනේ 60ට වැඩි නම් 60ට වැඩි අගය type කරන්න ඒකලා ඕකේ කරන්න පැහැදිලිද ඒක පැහැදිලි සර් ඒ කීප විදිය නම් එච්චර නිකන් තේරුන්නේ නැහැ වගේ නිකන් තේරෙනවා සර් හරි සර් ක්ලියර් හරි ඊළඟට අපි බලමු මේකේ තියෙනවා top bottom rows කියලා. ඒ කියන්නේ අපිට වැඩිම ලකුණු තියෙන අගයන් ටික සිලෙක්ට් කරගන්න අවශ්‍යයි. අපි අගයන් 5 කියලා. එහෙනම් top 10 item කියලා තියෙන. ඒ කියන්නේ වැඩි ලකුණු තියෙන අගයන් 10 සිලෙක්ට් කරන්න කියලා කියන. ඒතර මෙතන 10මනේ තියෙන්නේ. ඒක නිසා මම මේක ටිකක් අඩු කරනවා 5ක් කියලා දෙනවා. ඒතරේ top 10 item ටික සිලෙක්ට් කරලා දෙනවා. හරි. කවුරුහරි ප්‍රශ්නයක් අහනවද මොකක් හරි වෙලාද මයික් එකේ ඊළඟට top 10 percentage ප්‍රතිශතයක් විදියට තියෙන අගයේ 110ක් සිලෙක්ට් කරලා දෙනවා බලන්න මේකේ දැන් 110යි ඒ කියන්නේ මේ තියෙන අගයන් ටිකෙන් 110ක් තමයි සිලෙක්ට් කරේ ඒකට එකයිනේ මෙතන මම 150ක් කියමු ඒතර භාගයක් සිලෙක්ට් වෙනවා මම මෙතන 180ක් කිව්වොත් අන්න 180ක් සිලෙක්ට් වෙනවා 100ක් කියලා දුන්නොත් මේ ටික ඔක්කොම සිලෙක්ට් වෙන්න ඕනේ. මෙහෙම ගන්න පුළුවන්. ඒ වගේම තමයි bottom 10% අරගේ විරුද්ධ පැත්ත අඩු වගයන් ටික. ඊට පස්සේ bottom 10% අඩු ඒ කියන්නේ අඩු ඒ කියන්නේ මේ top මේක bottom. ඊළඟට මේක විශේෂයි. අපි දෙන ලද සංඛ්‍යා ටිකක් අතරින් අපි ගත්තොත් එහෙම top bottom rules කියන එකේ average ඒ කියන්නේ above average ඒ කියන්නේ මේලා තියෙන සංඛ්‍යා ටිකේ average එක හොයලා ඒකට වැඩි අගයන් ටික සිලෙක්ට් කරලා දෙනවා මේ ටිකෙන් එන average එකේ අගය බලලා ඒකට වැඩි අගයන් ටික සිලෙක්ට් කරලා දෙනවා top ඒ කියන්නේ මෙතන තියෙන above average කියන එකේ මේ බලන්න average එකට වැඩි අගයන් ටික ඊට පස්සේ ඊළඟ එකෙන් කරන්නේ average එකට අඩු අගයන් ටික සිලෙක්ට් කරලා දෙනවා මේ විදිහට ගන්න පුළුවන් හරි. ඒ වගේම අපිට සංඛ්‍යා ටිකක් තියෙනවා නම් ඒකට අපිට එක ප්‍රස්ථාරිකව පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේ එකින් එක සෙල් එකට සාපේක්ෂව තමයි මේ ලකුණු හැදෙන්නේ. දැන් මෙතන 90ක් කියලා දැම්මොත් එයා වෙනස් කරගන්නවා මේ. මෙයා මම 900ක් කියලා මෙතන දැම්මොත් ඒකට අනුව සම්පූර්ණ වෙනස් වෙනවා. මේ විදිහට අපිට දාගන්න පුළුවන්. ප්‍රස්ථාරයක් ඇතුළේ. ඒකට කැමති පාට දාගන්නත් පුළුවන් මේ. මේවා වැඩ කරද්දී ලස්සන කරගන්න තමයි ඉතින් මේවා භාවිතා කරන්න පුළුවන්. බලලා දාලා බලන්න. මෙතනට ගියා ලොකු වැඩක් නෑ මේ. එයාගේ ලක්ෂණ වලට සාපේක්ෂව එයා ප්‍රස්ථාරක ඒ කියන්නේ ස්තම් ප්‍රස්ථාරයක් වගේ හැදෙනවා. හරි ඊළඟ එක තමයි අපිට කලර් ස්කේල් එකක් දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ඇවරේජ් එකේ ලකුණු වලට කලර් ස්කේල් එකක් දෙනවා මේ. වැඩිම ගත්ත කට්ටියට රතු පාට වෙන්න. අඩුම ගත්ත කට්ටියට නිල සුදු පාටින් අවසන් වෙන්න. එහෙම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කලර් එකක් දෙන්න පුළුවන් මේ. වැඩිම ගත්ත කට්ටිය සුදු අඩුම ගත්ත කට්ටිය කොළ පාට වෙනවා. එහෙම දෙන්න පුළුවන්. right ඊළඟට icon එකක් දෙන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. මෙතන තියෙනවා icon. මේ ඊතලයක් විදිහට වැටෙන්නේ මේ.
වැඩිම ගත්ත කට්ටිය කොළ පාටින් ඊතලේ උඩට. අඩුම කට්ටිය රතු පාටින් ඊතලේ යටට. මේ ඔටෝමැටිකලි වෙනස් වෙනවා මේවා. දැන් මෙතන ලකුණු වෙනස් කරගෙන ගියොත් 12යි අන්න ඊතලේ වෙනස් වුණා. දැක්කද? එයා ඒ බටන් එක වෙනස් කරගන්නවා. ඒතර ඒ විදිහට දෙන්න පුළුවන්. ඔයාලා දීලා බලන්න. ඒක ගන්න මේක ගන්න. මේ විදිහට ලකුණු වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් ඔන්න සිග්නල් දෙනවා මේ. ෆුල් සිග්නල් තියෙන්නේ 75ට. හරි. මේ විදිහට දෙන්න. හරි. එතකොට මෙන්න මේ විදිහට බලන්න ඔයාලට අයිකන් එකක් දාගන්න පුළුවන් කන්ඩිෂනල් ෆෝමැටින් එකක් දෙන්න පුළුවන්ද කියන එක බලන්න. මම හිතන්නේ මේ ටික ඔයාලට ක්ලියර් ඇති. ඔය විදිහට කන්ඩිෂනල් ෆෝමැටින් එකක් ඔයාලට දාගන්න පුළුවන්. පැහැදිලිද? ඒකේ මොන හරි තියෙනවද ගැටලුවක්? හෙලෝ. හරි සර් ඒක තේරුණා. ඒ ටික හොඳයි. ඊළඟට දැන් මම දෙන ලද ස්කේල් එකකට කොහොමද කලර් කෝඩ් එකක් දෙන්නේ කියන එක. මම කියනවා කලර් කෝඩ් එකක් මම කියනවා 75 පාට වැඩි නම් එයාට දෙන්න කොළ පාට. 75 පාට වැඩි නම් කොළ පාට දෙන්න. 55 65 වැඩි නම් එයාට දෙන්න තැඹිලි පාට. ඊට පස්සේ 55 පාට වැඩි නම් එයාට දෙන්න කහ පාට. 35 පාට වැඩි නම් එයාට දෙන්න නිල් පාට. එහෙම නැති කට්ටියට රතු පාට දෙන්න කියලා කියනවා. දැන් අපි ලකුණු පරාසයක් කියනවා. මේ ලකුණු පරාසයක් කියලා ඒකට අදාළම කලර් කෝඩ් එක අපි දෙන්නේ කොහොමද කියන එකත් අපි දැනගන්න ඕනේ. එහෙමනම් අපි කියමු ඇවරේජ් එකේ ලකුණු සිලෙක්ට් කරා. ගියා කන්ඩිෂනල් ෆෝමැටින් වලට. ගියා නිව් රූලර්. sorry. මෙතනින් ගිහලා මැනේජ් රූල් යන්න. නෑ ඉස්සලා මෙහෙම කරමුකෝ. සිලෙක්ට් කරා මේකට ගියා නිව් රූල් කියලා යන්න. මම ඔයාලට ලේසි ක්‍රමයක් කියා දෙන්නම්. ඒක මතක තියාගන්න පුළුවන් විදිහට. මෙතන දෙවෙනි එක තෝරගන්න. මොකක්ද තෝරගන්න ඕනේ? දෙවෙනි එක. ඊළඟට මෙතනට ගිහින් කන්ඩිෂනල් ෆෝමැටින් එකක් ලියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. ඒක මතක තියාගන්න. කන්ඩිෂනල් ෆෝමැටින් එක ලියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. එහෙනම් මම දෙනවා less than. කීයද? 35යි. මොනවාද කරන්න ඕනේ? fill color එක රතු පාට කරන්න ඕනේ. එහෙනම් fill color red. okay. okay. ඔක්කොම දෙක දීලා ඉවර වෙන්න ඕනේ. හරිනේ. එහෙනම් මෙතන ගියා. sorry. මෙතනට ගියා. less than කියලා දුන්නා. 35 කියලා දුන්නා. format වලට ගියා. රතු පාට දුන්නා ඕකේ කරා. හරිනේ. දැන් එතකොට මේක දෙන්න තියෙන්නේ අපි එක කලර් කෝඩ් එකක් විතරක් දෙනවා නම් අපි මෙහෙම දීලා ඕකේ කරගන්නවා. අන නිව් රෝල් වලින් ගිහලා දුන්නා. දැන් මට ඕනේ අර කියපු ක්‍රයිටීරියා එක සම්පූර්ණයෙන් දෙන්න. එහෙනම් මම මෙතනට ගියා සිලෙක්ට් කරා. මේකට ගියා මැනේජ් රූල් එක යන්න ඕනේ. මැනේජ් රූල් වලට ගිහලා දැන් නිව් රූල් කියලා ක්ලික් කරන්න. ඇයි කතා ගොඩයි දැන්. එහෙනම් මෙතනට ගියා මේකට ගියා less than කියලා දුන්නා. 35යි කියලා දුන්නා. ෆෝමැට් වලට ගියා රතු පාට දුන්නා. ඕකේ කරා. ඕකේ කරා. අන්න ඒක ගත්තා. ගියා නිව් රූල දෙවෙනි එකට ගියා. දැන් අඩු එක කියලා ඉවරයි. දැන් කියන්න ඕනේ 35 හෝ 35ට වැඩි නම් එහෙනම් greater than to equal 35යි. මොකද කරන්න ඕනේ? නිල් පාට වෙන්න ඕනේ. ඕකේ කරා. ඕකේ කරා. ඒකත් හරි. ආයෙමත් ගියා දෙවෙනි එක තේරුවා greater than to equal කියලා දුන්නා 55යි. ෆෝමැට් එක කොළ පාට. මට මතකයි වගේ ඕකේ කරා. ආයෙ ගියා. දෙවෙනි එක තේරුවා greater than to equal 65යි. ක්ලික් කරා කහ පාට. ඕකේ කරා. ආයෙ නිව් රූල ගියා
දෙවෙනි එක තේරුවා වාටික ටික මතක ගන්න 75යි ෆෝමැට් වලට ගියා තැඹිලි පාටවත් දෙමු right ඔන්න කතා ටික ඉවරයි apply කරා okay කරා මෙන්න අර කලර් කෝඩ් එකට හැදිලා දැන් වැඩි කට්ටිය මෙන්න තැඹිලි පාට 75ට වැඩි මෙතන ගිහලා ලකුණු වෙනස් කරනකොට මෙයාගේ පාට වෙනස් වෙන්න ඕනේ ඔටෝමැටිකලි වෙනස් වුණා රතු හරි එතකොට මෙන්න මේ විදිහට කන්ඩිෂනල් ෆෝමැටින් එකක් දෙන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ යටතේ කන්ඩිෂනල් ෆෝමැටින් එකක් දී ගන්න පුළුවන් වෙන්න ඕනේ පැහැදිලිද පැහැදිලි සර්. කරගන්න පුළුවන් එන එකක් දෙන්න මම දැන් ෂෙයා කරලා පෙන්නනවාද මට කරන්න පුළුවන් කට්ටිය කතා නෑනේ මයික් ඔන් කරන්නෙත් නෑ අට දෙනෙක් නිදිද කොහෙද දැන් 8 දෙනෙක් අඩුයි නෑ තේරුණා සර්. තේරෙනවා හරි රයිට් ඕක කරලා බලන්න ඔයාලා ඒ කියන්නේ ගොඩක් වැදගත් වෙයි මේක නම් ඔයාලට මේ කන්ඩිෂනල් ෆෝමැටින් එකේ ඔයාලට ඕනේ කලර් එකක් දෙන එක ගොඩක් වැදගත් ඒක ඒ කියන්නේ ඔටෝමැටිකලි ෆන්ක්ෂන් වෙන්න තමයි දෙන්නේ කලර් කෝඩ් එක දීලා අපිට කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒතකොට දැන් මේකේ වීඩියෝ එක තියෙන නිසා ඔයාලා කරලා බලන්න කලර් කෝඩ් එක දෙන්නේ කොහොමද කියලා මේකේ මතක තියාගන්න අවශ්‍ය කරන සිද්ධාන්තය තමයි අඩු එකේ ඉඳන් තමයි පටන් ගන්න ඕනේ. එකින් එක ගිහිල්ලා ඉල්ල කලර් කෝඩ් එකක් දෙන්න පුළුවන්. හරි එහෙමනම් ඊළඟට තියෙන්නේ අද ටිකක් වැඩේ සංකීර්ණ නිසා මං හිතනවා දැන් නතර කරන්න හොඳයි කියලා. කට්ටිය තව විනාඩි 15ක් ඉන්න පුළුවන්ද ගැටලුවක් නැද්ද නැත්නම් අදට නතර කරන්න. ඇති වගේ. දැන් ඇති සර්. දැන් ඇති සර් නිදිමතත් වෙනවා. හරි. හරි එහෙනම් මේ ටික ඔයාලා කරලා බලන්න මම මේකට assignment එකක් දාන්නම් දැන් මම assignment 4ක් submit කරලා තියෙන්නේ ඒ ටික බලන්න මම ඊට පස්සේ pass paper එකක් නිකන් තව assignment එකක් එවන්නම් මේවා ටික ඔක්කොම ආවරණය වෙන විදිහ එකක් try කරන්න පුළුවන්ද කියලා මේවා කරන එකෙන් ඔයාලට practice කරන්න පුළුවන් වෙයි මේවා කරන්න පුළුවන් බැරිද කියලා බලා ගන්න පුළුවන් වෙයි හරි එහෙමනම් මම හිතන්නේ අපි හෙට ක්ලාස් එක නෑ අනිද්දා තමයි ක්ලාස් තියෙන්නේ බදාදට බදල් ක්ලාස් එකයි මම නැවතත් හැමෝම බලාපොරොත්තු වෙන එහෙනම් අදට උතරින් නතර කරනවා සියලු දෙනාටම සුබ රාත්‍රියක් හරි Good night sir. Thank you. good night Good night sir. Thank you. Thank you sir. Thank you. Sir, thank you. Hello sir. good night Sir මේ ඔව් පෙරේදා මේ රෙකෝඩින් එකක් දාලා නැහැ නේද sir? අනේ මට ඊයේ දාන්න බැරි වුණා එක මේ ඒ කියන්නේ මගේ මේ router එකේ signal ප්‍රශ්නෙත් එක්ක download කරගන්න බෑ මේ දැන් අද මට කරගන්න පුළුවන් මම රැට අප්ලෝඩ් කරන්න හරි sir. කියන්නේ Excel වල මං හිතන්නේ එකක්වත් තිබුණ නැහැ sir. නෑ ඔයාලට ගන්න පුළුවන් මේ team එකට ගිහිල්ලා ගන්න පුළුවන් හැබැයි sir. team එකේ chat එකට යන්න chat එකේ වීඩියෝ එක තියෙනවා දැන් ඔයාලට license account තියෙන හැමෝටම ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හරි sir. හරි. assignment එක sir කොහෙද එතකොට තියෙන්නේ? assignment එක තියෙන්නේ මේ මම බලාගන්න මම මේ කරන එක හා sir. ඔයාලා යන්න team වලට මේ තියෙන්නේ මේක මේ team කියන folder එකට යන්න හා sir. ඒකේ තියෙනවා file කියලා හරි.
මේ ෆයිල් කියන එකේ මම දාලා තියෙනවා මේ ඔන්ලයින් ක්ලාස් ඇසයින්මන්ට් කියලා. හරි මේක ඇතුළේ ගියා මේ දාලා තියෙන්නේ. අච්චා මේක ඔයාලගේ කම්පියුටර් ඩවුන්ලෝඩ් කරගෙන බලාගෙන කරන්න පුළුවන්. හරි ඩවුන්ලෝඩ් කරන්න මේක උඩ ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කියලා දෙන්න. ඩවුන්ලෝඩ් වෙනවා නැත්නම් මෙතන උඩ ක්ලික් කරපු ගමන් ඕපන් වෙනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. මේ විදිහට මම assignment දාලා ඇති. හරි thank you sir හරි thank you.